නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසන්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි අද දවස තුලදී මේ කාලය තුල පින්වත් හැම දෙනාම මේ සූදානම් වෙන්නේ අභිධර්ම දේශනාමය සදහම් වැඩසටහන තුල අදට નિયમિત ඒ ධර්ම කොටාශය පිළිබඳව දැනුමක් ඇති කරගන්නට අපි සතිපතා මේ සදහම් වැඩසටහන පවත්වාගෙන ආවා. ඉතින් මේ සතිපතා මේ සදහම් වැඩසටහනට සහ සම්බන්ධ වෙන්නේ මේ ධර්මයේ ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය මොන වගේ ධමයක්ද කියලා දැනගන්නට. දැනගෙන විතරක් නෙමෙයි එය අවබෝධයක් සඳහා ඇති කරගන්නට. භාග්‍යවතුන් වහන්සේලා ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ සත්වයා සංසාර දුකින් එතර කරන්නට. ඒ සංසාර දුකින් එතර කරන ඒ ධර්මයක් අපිත් අහන්නේ අපේ ජීවිතත් ඒ උතුම් සැනසීම තුල සනසවා ගන්නට. ධර්මාවබෝධයක් ඇති කරගන්නට. ඒ ධර්මාවබෝධය පිණිසම හේතු වන ධර්මාවබෝධයක් ඇති කරගන්නට උපකාර වන ධර්ම කොටාශයක් තමයි නිරන්තරයෙන්ම පින්වත් පිරිස මේ කාලය තුල මේ කාලය වෙන් කරගෙන ශ්‍රවණය කරන්නේ අදාරන්නේ. ඉතින් මේ ධර්මය නිරන්තරයෙන්ම ඉගෙන ගන්නේ තමන්ගේ ජීවිතවල තියෙන අඩුපාඩුකම් මගහැරවගෙන ඒ අඩුපාඩුකම් තියෙනවා නම් ඒව දුරු කරගෙන මේ ධර්මයේ තුලින් ජීවිතය සකස් කරගන්නට ඒ වටපිටාවක් සකස් කරගන්න තමයි මේ නිරන්තරයෙන්ම ධහම තුල නියැලෙන්නේ. ඉතින් එම නිසා අද දවස තුලදී පින්වත් පිරිස මේ කාලය උතුම් වූ කාල පරිච්ඡේදයක් බවට පත් කර ගන්නට තමයි සූදානම් වෙන්නේ. පින්නතුනි අපි මේ වැඩසටහන් මාලාවේ පාඩම් දැන් කරගෙන ආවා කිහිපයක්ම. ඉතින් මීට කලින් අපේ කාමාවචර සිත් පිළිබඳව තමයි කතා කරගෙන ආවේ. මේ වෙනකොට කාමාවචර සිත් 54 පිළිබඳව දැන් කතා කරලා දැනගෙන හමාර වෙලා තියෙන්නේ. අද අපිට අලුත් පාඩමක් තිබෙන්නේ මේ කාලය තුල රූපාවචර සිත් පිළිබඳව තමයි ඔන්න අද ඉගෙන ගන්න තියෙන්නේ. මොන සිත් පිළිබඳවද? රූපාවචර සිත් පිළිබඳව. මීට කලින් කාමාවචර සිත් පිළිබඳව ඉගෙන ගත්තා. එතනදී අකුසල් සිත්, අහේතුක සිත්, ඒ වගේම තමයි කාමාවචර ලෝකයේ තියෙන ඒ කාමාවචර මහා කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් කියන විදියට ඔය සිත් කාණ්ඩයන් පිළිබඳව එකින් එක ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අද අපිට තිබෙන්නේ මේ ධ්‍යාන සිත් පිළිබඳව ඉගෙන ගන්න. එහෙම නැත්නම් කියන වේවට රූපාවචර සිත් කියලා. රූපාවචර සිත් තියෙනවා පින්නතුනි 15ක්. දැන් අද ඔන්න අපි දැන් අලුත් පාඩමක් ආරම්භ කරන්නේ රූපාවචර සිත් පිළිබඳව.
මේ රූපාවචර සිත් තියෙනවා කීයක්ද? 15ක් තියෙනවා. ඒ රූපාවචර සිත් 15 අතරින් සිත් 5ක් රූපාවචර කුසල් සිත් වෙනවා. සිත් 5ක් රූපාවචර විපාක සිත් වෙනවා. ඉතිරි සිත් 5 රූපාවචර ක්‍රියා සිත් වෙනවා. අන්න එතකොට දැන් මෙතන කීයක් තියෙනවද? රූපාවචර සිත් 15ක් තියෙනවා. රූපාවචර සිත් 15ක් තියෙනවා. ඔය රූපාවචර සිත් 15ම පින්නතුනි ලෞකික සිත් බවට පත් වෙනවා. මේව ලෝකෝත්තර සිත් නෙමෙයි. මේ සිත් ටිකත් ලෞකිකයි. ඒ වගේම තමයි මේ සිත් සියල්ලම ඥාන සම්පයුක්තයි. සෝබන සිත් බවට පත් වෙනවා. අපි අර සෝබන සිත් ගැන කිව්වනේ. මේ සිත් 15ක් සෝබන සිත් වෙනවා. ඒ වගේම තමයි සසංකාරික වෙනවා මේ සිත් 15. ඔන්න ඔය විදියට තමයි මේ රූපාවචර සිත් 15 හඳුන්වන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝකවල බහුලවම පවතින සිත් වලට කියනවා රූපාවචර සිත් කියලා. එතකොට කාම ලෝකය ගැන නෙමෙයි දැන් මේ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකය ගැන. රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි බහුලවම පවතින සිත් නිසා තමයි මේවට කියන්නේ මොන සිත් කියලාද? රූපාවචර සිත් කියලා. දැන් පින්නතුනි කාමයන් අරමුණු කරන දැන් කාමාවචර ලෝකයේ තුල ඉන්න අය කාමයන් අරමුණු කරන ඒ සිත් වලට වඩා මෙන්න මේ අපි අද ඉගෙන ගන්නා වූ සිත් ඊට වඩා ගොඩාක් වෙනස්. වෙනස් කියලා කියන්නේ මේ සිත් ඊට වඩා අර කාමාවචර සිත් වලට වඩා උසස් වෙනවා. ඒ වගේම තමයි මේ සිත් ගොඩාක් බලවත් වෙනවා. ඒ වගේම තමයි අර කාම අරමුණු කරන සිත් වලට වඩා මේ සිත් වල තැම්පත් භාවයක් තිබෙනවා. ඒ තැම්පත් භාවය නිසාම පිරිසිදු භාවයක් තියෙනවා. අනේ නිසා මේ සිත් වලට කියනවා රූපාවචර ධාන සිත් කියලා. මොන සිත් කියලාද? රූපාවචර ධාන සිත් කියලා මේ සිත් වලට කියනවා. මේ සිත් කොහොමද ඇති වෙන්නේ? අර දැන් පින්නතුනි මේ කාම භූමිය තුල ඉන්න නුවණ තියෙන පුද්ගලයෝ, නුවණ ඇති අය මේ කාමයන්ගේ ආදීනවය දැකලා මේ ජීවත් වෙලා මේ කාම අරමුණු කරගෙන ජීවත් වෙනකොට ඒ කාමයන් වල තියෙන ආදීනවයන් දැකලා ඒකෙන් මිදෙන්න කැමැත්තක් ඇති කරගන්නවා. මේ කාමයන් මේ තරම් ආදීනව සහිතයි, මේක දුක් සහිතයි කියලා ඒකෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා. මිදෙන්න කැමැත්තක් ඇති කරගන්නවා. අන්නේ කැමැත්ත ඇති කරගත්තට පස්සේ ඒ පුද්ගලයෝ නුවණැති පුද්ගලයෝ චිත්ත භාවනාව වඩනවා. චිත්ත භාවනාව වඩලා මෙන්න මේ ධාන සිත් උපදවාගෙන බොහෝ විවේකව වාසය කරන්න පටන් ගන්නවා. තවත් කාරණයක් තමයි පින්නතුනි මේ ධාන සිත් වලට කියනවා මහග්ගත සිත් කියලා. මොන සිත් කියලාද? මහග්ගත සිත් කියලා. මෙන්න මේ විදිහට මේ මහග්ගත සිත් එහෙම නැත්නම් කියනවා ධාන සිත් උපදවාගෙන විවේකයෙන් ජීවත් වෙලා ඒ ජීවත් වෙලා ඉන්න කාලය තුල අර ධාන උපදවාගත්තු අය මේ ධාන පිරිහවා ගන්නේ නැතුව ජීවත් වෙලා හිටියොත් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා උප්පත්ති ඇති කර ගන්නවා. මේ උපදවා ගත්තා වූ මේ කියනා වූ මේ ධාන සිත් නොපිරිහුණු තත්ත්වයෙන් තිබුණොත් මරණ මොහොත දක්වාම මරණින් මත්තේ ගිහිල්ලා කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඊ타ත්ම දීර්ඝ කාලයක් බ්‍රහ්ම සම්පත් විඳින්න හේතු සම්පත් උදා වෙනවා. අන්නේ ධාන ලබාගෙන ඒ ධාන පිරිහෙන්නේ නැතුව මරණයටපත් වුනොත් ඒ බ්‍රහ්ම ලෝකවල ගිහිලා දීර්ඝ කාලයක් ඒ බ්‍රහ්ම රාජ්‍ය සම්පත්තිය
වින්දනය කරනවා. ඉතින් ඒ වගේම තමයි තවත් සමහර අය නුවණැති අය අර කාමයන්ගේ ආදීනවය දැකලා මේ ධ්‍යාන ලබාගත්තට පස්සේ ඒ ධ්‍යාන නිසා ලබාගත හැකි විවේකය ඒ මෙලවදීම ලැබෙන්නා වූ ඒ පුදුමාකාර වූ ශාන්තිය විවේකය දැකලා මෙලවදීම ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලයේදීම මේ ධ්‍යාන සුවය විඳින්න කැමැතිව මේ ධ්‍යාන සිත් උපදවාගෙන වාසය කරනවා. ඉතින් අර මේ ජීවත් වෙලා ඉන්න කාලේ කාම අරමුණු කරාම පින්නතුනි මේ මහා හැම තිස්සෙම අරමුණු එක්ක ගැටෙන ස්වභාවය එනවා, ඇලෙන ස්වභාවය එනවා, රාගය එනවා, ද්වේෂය එනවා, මෝහය එනවා, ඊර්ෂ්‍යාව වෙනවා, ක්‍රෝධය එනවා, නිදිමත එනවා. ඔය විදියට නොඑක් අරමුණු නිසා මේ සිත හැම තිස්සෙම ජීවිතේ පුරාම දූෂණය වෙන්න පටන් ගන්නවා. අසංවර වෙන්න පටන් ගන්නවා. කලබලකාරී ස්වභාවයකටපත් වෙනවා. ඇයි ඒකට හේතුව ජීවිතයේ මුළුල්ලේම හැම මොහොතකම අවුල් සහගත ස්වභාවයක් මේ සිත තුල තියෙන්නේ. ඇයි නොඑක් එකට එකක් පරස්පර විරෝධී අරමුණු තමයි නිරන්තරයෙන්ම මේ සිතට ගලාගෙන එන්නේ. එම නිසා අනේ කාමයන් නිසා මේ සිත නොසන්සුන් වෙනවා, අසහනකාරී ස්වභාවයකටපත් වෙනවා, අවුල් වියවුල් ස්වභාවයකටපත් වෙනවා. ඒ නිසා නුවණැති අය, ප්‍රඥාවන්ත අය මොකද්ද කරන්නේ? මෙන්න මේ කියන කාමයන්ගේ ආදීනවයන් දැකලා මේ කාම සම්පත් විඳින්න දුකක්මයි උරුම වෙන්නේ කියලා දැකලා ඊට වඩා පුදුමාකාර චිත්ත සුවයක් ඇති කරගන්නට මෙන්න මේ ධ්‍යාන සිත් උපදවා ගන්නට වෙහෙසෙනවා, මහන්සි වෙනවා. මේ ජීවිතයේදීම මැරෙන මොහොත දක්වාම ධ්‍යාන සුවයක්, සංසුන් මනසක්, ඒකාග්‍ර වූ සිතක්, කලබලකාරී නැති සිතක් ඇති කරගන්න නුවණැති අය මෙන්න මේ ධ්‍යාන සිත් උපදවාගෙන වාසය කරනවා. මෙන්න මේ විදියට මේ මෙලවදීම සුවයක් ඇති කරගන්නටත් පුළුවන්. ඒ වගේම තමයි මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා උප්පත්ති ඇති කරගන්නටත් පුළුවන් ඒ රූපාවචර සිත් ගැන තමයි අද ඔන්න අපේ සාකච්ඡාව. අපි දැනගන්නේ මේ දහම් කාරණයක් විදියට මොකක් ගැනද? මෙලොවදීම චිත්ත සමාධියක් ඇති කරගෙන සිත ඒකඟ බවක් ඇති කරගෙන සංසුන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නට පුළුවන් වන ඒ වගේම මරණින් මත්තේ භ්‍රම ලෝකවල ගිහිල්ලා දීර්ඝායුෂ භ්‍රම සම්පatti විඳින්නට පුළුවන් වන ඒ ධානයන් උපදවා ගන්නට මේ බලපාන ඒ සිත් පිළිබඳව තමයි ඔන්න අද දවස තුල අපි සාකච්ඡා කරන්නේ, දැනගන්නේ, ඉගෙනගන්නේ. දැන් පින්නතුනි ජීවිතයේ පුරාම දැන් මම කලිනුත් මතක් කළා හික්මුණු නැති සිතට හික්මුණු නැති සිත නිරන්තරයෙන්ම කරන්නේ නොඑක් කාම අරමුණු අරගනිමින් තැම්පත්කමක් නැතිව නිතරම කලබල ස්වභාවයකින් තමයි යුක්ත වෙන්නේ. ඉතින් ඒ කලබල ස්වභාවය නිසාම මේ වේගයෙන් හටගන්නා වූ ඉපදිමින් නිරුද්ධ වෙමින් යන මේ චිත්ත පරම්පරාව නිසා මේ වැඩක් සලසන්නේ නැහැ මේ සිතට, මේ ජීවිතයට අවැඩක්මයි සිදු වෙන්නේ, සැපදායක බවක් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ කියන අයහපත් වෙච්ච නොහික්මුණු සිත යහපත් අරමුණක ස්ථීරව පිහිටවා ගන්නට පුළුවන් නම් යම් කෙනෙකුට එහෙම හික්මවා ගන්නට පුළුවන් නම් අන්නේ සිතට හොඳ සිතක්, සාන්තියක්, වැඩක්ම සලසා ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කියන විදියට යම් සාන්තියක්, සංසුන් බවක් ඇති කර ගන්නට නම් සිතේ යම් එකඟ බවක් ඇති කර ගන්නට ඕනේ. සිතේ සමාධියක් ඇති කර ගන්නට ඕනේ. අන්න සිත මනාව හික්මුණු කල්හි අර කියන නොහික්මුණු ස්වභාවයෙන් මිදිලා සිත මනාව හික්මව ගන්න පුළුවන් නම්,
සිතේ යම් එකඟ බවක් ඇති කරගන්නට පුළුවන් නම් අන්න එතකොට ඇති වෙනවා සිතේ යම් සමාධියක් ඇති වෙනවා. දැන් සංසාරයේ පෙර සංසාරවල භාවනා කරලා පුරුදු කෙනෙක් ඉන්නවනම් එයාට ඉක්මනටම මේ සිතේ එක අරමුණක් ඔස්සේ සිත පිහිටුවාගෙන භාවනා කරාම ඉක්මනටම සිතේ සමාධියක් ඇති කර ගන්නට පුළුවන්, ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. ඒ තුලින් ප්‍රඥා භාවනාව වඩලා ඒ වගේම විදර්ශනාවන්ගේ උපකාරයෙන් සසරින් එතර වෙන්නට පුළුවන් මාර්ගඵල ප්‍රතිවේද කරගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන. ඉතින් කොහොම කළත් අපි හැමතිස්සෙම උත්සාහවත් වෙන්නට ඕනේ මෙන්න මේ ධර්මයේ ඉගෙන ගන්න ගමන් අපි නිරන්තරයෙන් මතක් කරනවා වගේම මේ දහම් කාරණා අපේ ජීවිතයට ගලපා ගන්නටයි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ ගලපා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. නැත්තම් මේක අහගෙන හිටියා කියලා ධානසිත මේ තරම් ප්‍රණීතයි, මේ ධානසිතෙන් මේ සිතේ එකඟ බවක් ඇති කර ගන්නට පුළුවන්, සංසුම් බවක් ඇති කර ගන්නට පුළුවන්. අනේ කොච්චරනම් ප්‍රීතියක් ඇද්ද, සහනයක් ඇද්ද කියලා හිතා හිටියට වැඩක් නැහැ. ඒ සහනය, ඒ සැනසීම ඇති කර ගන්නට මොකද්ද කරන්නට ඕනේ? එහෙනම් මෙන්න මේ කියන සිතේ එකඟ බව ඇති කර ගන්නට යම් අරමුණක් මූලික කරගෙන, කුසලාරම්මණයක් මූලික කරගෙන ඒ ඔස්සේ සිත තැම්පත් කර ගන්නට වෙහෙසෙන්නට ඕනේ. ඒ සඳහා කටයුතු සම්පාදනය කර ගන්නට ඕනේ. ඉතින් එහෙම සම්පාදනය කර ගන්නට නම් මෙන්න මේ කියන මේ සමත විපස්සනා භාවනාවන් වැඩුවට පස්සේ ඒයින් ලැබෙන ආනිසංසයන් ගැන, ඒයින් ලැබෙන ප්‍රතිලාභය ගැන හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. අන්න එහෙම අවබෝධයක් ඇති වුණාම තමයි නුවණ මෙහෙයවලා මේ සමත භාවනාවන්, විපස්සනා භාවනාවන් සිදු කරගෙන තමන්ගේ ජීවිතය ලෝකෝත්තර වශයෙන් ජය ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දුකින් එතර වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔන්න ඔය විදියට සංසාරයෙන්, මේ භයානක වූ සංසාරයෙන් මිදෙන්න කැමති කෙනා අන්න ඒකට පූර්ව ප්‍රතිපදාවක් වශයෙන් සමත විපස්සනා භාවනාව වඩන්නට ඕනේ. ඉතින් එහෙම වඩන්නට සූදානම් වෙන යෝගාවචරයා මෙන්න මේ පළමුවෙන්ම ධානයන් උපදවා ගන්නට උත්සාහවත් වෙනවා නම් වටිනවා. ඉතින් ඒ ධානසිත උපදවා ගන්නට නම් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඉස්සර වෙලා ඇති කර ගන්නට ඕනේ. ඒව ලැබන්නේ කොහොමද? ඒව උපදවන පිළිවෙල, ඒ වගේම ආනිසංසයන් පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි අපි දැන් මෙන්න මේ ඉගෙන ගන්නා වූ මේ රූපාවචර සිත්, එහෙම නැත්නම් මේ ධාන සිත් පිළිබඳව අපිට විස්තර කතනයක් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් මෙතනදී රූපාවචර සිත් වලින් අපි අද දවස තුලදී ඉගෙන ගන්නේ රූපාවචර කුසල් සිත් 5. රූපාවචර විපාක සිත් 5ත්, ක්‍රියා සිත් 5ත් අපි වෙනම ඉගෙන ගනිමු. අද දවස තුල ඉස්සර වෙලාම ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ රූපාවචර කුසල් සිත් 5 පිළිබඳව. දැන් අපි මෙතනදී කිව්වා ධ්‍යාන සිත් කියලා, මහග්ගත කියලා කියනවා, ධ්‍යාන සිත් කියලා කියනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි බහුලව පවත්නා සිත් කියනවා රූපාවචර සිත් කියලා. ඒ වගේම තමයි මේ ධානයන් උපදවා ගන්නා වූ සිත් නිසා මේවට දැන් කියනවා ධාන සිත් කියලා කියනවා. මේ ධානය කියලා කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචනය කරගත්තොත්, තේරුමක් ඇති කරගත්තොත් මම හිතනවා තවත් මේ කාරණේ ඉස්සර වෙලා පැහැදිලි වෙයි. අපි රූපාවචර කුසල් සිත් 5 පැහැදිලි කරන්නට යන්නට කලින් මේ ධානය කියන්නේ මොකක්ද කියන එක දැනගත්තොත් මම හිතනවා හොඳයි කියලා. මේ ධානය කියලා කියනවා අපි නිතරම අහන වචනයක් මේක. ධානය කියලා කියන්නේ ආරම්මන උපනිඥාන කියන කසිනාදී අරමුණු කරා එළඹ සිහි
නුවණින් යුක්තව බැලීම එහෙම නැත්නම් අරමුණු ලංකොට බැලීම යන අර්ථයෙන් ධ්‍යාන කියලා කියනවා. මොකද්ද මේ ධ්‍යාන කියන එකේ අර්ථය? ආරම්මන උපනිධ්‍යාන. ඒ කියන්නේ කසිනාදී යම් අරමුණක් අරගෙන සිහි නුවණින් යුක්තව බැලීම. එහෙමත් නැත්නම් අරමුණ ලං කර බැලීම යන අර්ථයෙන් තමයි ධ්‍යාන කියලා කියන්නේ. පින්නතුනි, අපි දැන් හොඳටම දන්නවා හික්ම වෙච්ච නැති සිතකින්, ඒ කියන්නේ නානා අරමුණු ගන්නා වූ සිතකින්, විසිර පවතිනා වූ සිතකින් අරමුණු එක අරමුණක් පිළිබඳව හොඳ හැටි දැනගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විසිරිච්ච සිතකින් කෙරෙන්නේ නොයෙක් අරමුණු නිරන්තරයෙන් අරගෙන සිත බොහෝ වේගයෙන් දුවපනින ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා මන භාවනාවකින් ලබාගත්තා වූ සමාධියකින්ම තමයි මේ සිත එක් අරමුණක ස්ථීරව පිහිටවාගෙන අරමුණක් දෙස එක දිගට බලාගෙන ඉන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් නොහික්මුණු සිතකට එක අරමුණක් ඔස්සේ සිත පවත්වා ගන්නට බෑ. නමුත් සමාධිමත් වෙච්ච භාවනාවෙන් යම් සමාධිමත් වූ සිතකට එකඟ බවක් ඇති කරගත්තා වූ සිතකටම තමයි අර සිත එක අරමුණක පිහිටුවා ගත්තා වූ ස්වභාවය නිසාම ඒ ප්‍රකට කරගත්තා වූ අවස්ථාව නිසාම අරමුණක ස්ථීරව පිහිටුවාගෙන ඒ අරමුණ දිහා බලාගෙන ඉන්නට පුළුවන්කම ලැබෙනවා. හරියට කොහොමද මෙන්න මේ අවස්ථාව අපි පැහැදිලි කරනවා නම්, දැන් යම්කිසි වස්තුවක් බලන්නට අපිට උවමනා නම් ඒ යම්කිසි වස්තුව බැලීමට ඒ කැමැති කෙනා අරමුණ ආසන්නයේ තියාගෙන අර වෙනත් අරමුණු වලට සිත යොමු කරන්නේ නැතුව මොකද්ද කරන්නේ? ඒ යම් වස්තුව දිහාම නැවත නැවතත් බලන්නට උත්සාහවත් වෙනවා. වෙනත් අරමුණු ඔස්සේ ඒ සිත යවන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. අන්න එතකොට බොහෝ වෙලාවක් දීර්ඝ වෙලාවක් අර එකම වස්තුව දිහා නැවත නැවතත් සමීපේ තියාගෙන වෙනත් අරමුණු ඔස්සේ සිත යන්න නොදී ඒ ලං කරගෙන බලනව නම් අන්න යාට ඒ ලං කරගත්තා වූ බලන්නා වූ ඒ වස්තුවේ වර්ණය සටහන ආදී හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට එහෙම වර්ණය හැඩය පිළිබඳව හොඳට ප්‍රකට වෙන්න අන්නේ තැනැත්තාට ඒ වස්තුව පිළිබඳව ඒ වස්තුවේ නියමාකාර ස්වභාවය පිළිබඳව හොඳට පිරිසිදුව පැහැදිලිව වැටහෙන්න දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේම තමයි පින්නතුනි අර යම් වස්තුවක් දිහා එකෙල්ලේ බලාගෙන හිටියට පස්සේ එහි හැඩය වර්ණය හා ස්වභාවයන් පිළිබඳව ප්‍රකට වෙන්න වගේම තමයි මෙන්න මේ යෝගාවචරයත් කාමයන්ගෙන් වෙන් වෙලා භාවනාවේ යෙදීගෙන ඉන්නකොට ඒ සඳහා ගන්නා වූ පඨවි ආදී කසිනාරම්මණයක් වෙන්න පුළුවන්. ඒ අරමුණක සිත පිහිටුවාගෙන ඒ අරමුණ කෙරෙහි හොඳ හැටි නිරන්තරයෙන්ම බොහෝ වෙලාවක් අරමුණු කරගෙන සිහි නුවණින් යුතුව ඉන්නව නම් දිගින් දිගටම අන්නේ අරමුණ කෙරෙහි සිත මනාව එකඟ කර ගැනීමට හැකියාවක් ලැබීමෙන් අන්නේ කියන පඨවි ආදී කසිනාරම්මණය පිරිසිදුව වැටෙන්න පටන් ගන්නවා. හරියට අර යම්කිසි වස්තුවක් ළඟ තියාගෙන බොහෝ වෙලාවක් වෙන අරමුණු වලින් අයින් කරගෙන ඒ වස්තුව දිහාම බොහෝ වෙලාවක් බලලා පරීක්ෂා කරලා එහි සටහන වර්ණය ගන්නවා වගේ තමයි මේ යෝගාවචරයත් මොකද්ද කරන්නේ? මෙන්න මේ සිතේ එකඟ බවක් ඇති කරගන්නට, සිතේ සමාධියක් ඇති කරගන්නට පඨවි කිය ආදී යම් කසිනාරම්මණයක් වගේ අරගෙන ඒ අරමුණ හොඳ හැටි
බලනව බොහෝ වෙලාවක් දීර්ඝ වෙලාවක් සිහිනුවණින් යුතුව බලාගෙන ඉන්න අරමුණු කරන්න අන්නේ යෝගාවචරයට ඒ සිතේ එකඟ කර ගැනීමෙන් අන්නේ කියන කසිනය කියන ඒ අරමුණ යම්කිසි කසිනාරම්මණයක් මුල් කර ගැනීම හොඳ පිරිසිදු බවක් හොඳ පිරිසිදුව වැටහීමක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. අනේ තුලින් යම් සිතේ එකඟ බවක් තැම්පත් කර ගැනීමක් තුලින් සමාධිපත් භාවයක් තුලින් වෙනත් අරමුණු වළක්වගෙන ධ්‍යාන අරමුණෙහි සිත රඳවා ගැනීමෙන් මෙන්න මේ කියන ධ්‍යාන සිත උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සරල අදහස තමයි පින්නතුනි මේ කසිනාදී අරමුණක් අරගෙන ඒ අරමුණ ඔස්සේ බොහෝ වෙලාවක් එයම ප්‍රකට කර ගන්නට උත්සාහවත් වීමෙන් අවශේෂ බාහිර අරමුණු වලින් වෙන් වෙලා මේ කියන කසිනාරම්මණය මුල් කරගෙනම මේ ධ්‍යාන අරමුණෙහිම සිත රඳවා ගැනීම වශයෙන් මේ ධ්‍යාන සිත් පහළ වෙන්නට පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ ධ්‍යානයේ ඇති වෙන ස්වභාවය විස්තර කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි විරුද්ධ එහෙම නැත්නම් කියනවා ප්‍රතිපක්ෂ නීවරණ ධර්මයන් දවන නසන අර්ථයේදොත් මේ සිත්වලට කියනවා ධ්‍යාන කියලා. මේවට කියනවා ධ්‍යාන කියලා. ඒ කියන්නේ නීවරණයයි කියලා කියන්නේ අපි අහලා තියෙනව නිරන්තරයෙන් අපි නැවතත් මේ නීවරණ ගැන නම් මම හිතනවා දීර්ඝ විස්තරයක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම නීවරණ ධර්මයන් පිළිබඳව ධර්මදේශනා අහලා තියෙනවා. ඒ පිළිබඳව කියවලා තියෙනවා දැනගෙන තිබෙනවා. සරල අදහස විදියට අපි මේ නීවරණයන් පිළිබඳව පැහැදිලි කළොත් කුසලය වළක්වන ඒ වගේම තමයි ධ්‍යානයන් වළක්වන මාර්ගඵල අධිගමයන් වළක්වන විරුද්ධ ධර්මයන් වලට කියනවා නීවරණ කියලා. මොකද්ද නීවරණ කියලා කියන්නේ? කුසලය වළක්වනවා. ඒ වගේම තමයි ධ්‍යානය වළක්වනවා. ඒ වගේම තමයි මාර්ගඵල අධිගමයන් වළක්වනවා. අන්නේ වළක්වන නිසා ඊට විරුද්ධ ධර්මයන් කියලා කියනවා. මේවා වළක්වන ධර්මයන් වල අදහස නිසා කියනවා මේවට නීවරණ කියලා. අන්න එතකොට ඒ කියන විරුද්ධ ධර්මයන් එහෙම නැත්නම් මෙන්න මේ කියන නීවරණ ධර්මයන් යම්තාක් මේ චිත්තසංතානය තුල නැගී සිටිනවද ඒ තාක්කල් කුසල් කරන්නටත් බෑ. ධ්‍යාන උපදවා ගන්නටත් බෑ. මාර්ගඵල ප්‍රතිවේද කර ගන්නටත් බෑ. මේ කියන විරුද්ධ ධර්මතාවය වූ නීවරණ ධර්මයන් යම්තා කෙනෙකුගේ චිත්තසංතානය තුල වැඩි දියුණු වෙමින් නිරන්තරයෙන් තියෙනවද ඒ තාක්කල් අර කුසල ධර්මයන් සිදු කර ගන්නට බෑ. ධ්‍යානයන් උපදවා ගන්නට බෑ. මාර්ගඵල නිර්වාණය අවබෝධ කර ගන්නට බෑ. ඇයි එයාගේ ස්වභාවය තමයි මොකද්ද? කුසලය වළක්වන ස්වභාවය, ධ්‍යානයන් වළක්වන ස්වභාවය, මාර්ගඵල අධිගමයන් වළක්වන ස්වභාවය. ඒ නීවරණයන්ගේ ස්වභාවය. අනෙම නිසා මෙන්න මේ කියන නීවරණ ධර්මයන් දවනාර්ථේනොත් මේකට කියනවා ධ්‍යාන කියලා. නීවරණ ධර්මයන් දවනාර්ථේනොත් මේ කියන නීවරණ ධර්මයන් දැවීම එහෙම නැත්නම් ප්‍රහාණය සතර ආකාරයකින් සිදු වෙනවා. යම් දැන් කුසල්සිත දියුණු වීමේ ඉඳලා මාර්ගඵල ප්‍රතිවේද කරන තුරු මේ නීවරණ ධර්මයන්ගේ ප්‍රහාණය එහෙම නැත්නම් දැවීම, ඡය වීම ආකාර හතරකින් සිදු වෙනවා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. ඒ ආකාර හතර තමයි තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය සහ පටිපස්සද්ධි ප්‍රහාණය කියන හතර ආකාරයෙන් තමයි නීවරණ ධර්මයන්ගේ ප්‍රහාණය සිදු වෙන්නේ. මේ පිළිබඳවත් මම හිතනවා මේ කාරණා පිළිබඳව සරල අදහසක් ඇති කරගත්තොත් හොඳයි කියලා මම පින්වත් පිරිසට ඒ තදංග ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය හා සමුච්ඡේද ප්‍රහාණය,
පටිපස්සද්ධි ප්‍රහාණය කියන මේ අවස්ථා හතර කොහොමද නීවරණ ධර්මයන් මේ අවස්ථා හතරෙන් ප්‍රහාණය වෙන්නේ කියලා නැත්නම් දැවීමක් වෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා. පින්නතුනි තදංග ප්‍රහාණය කියලා මේ කියන අවස්ථාවේ දී වෙන්නේ කාමාවචර කුසල ධර්මයන්ගේ ක්ලේශ ප්‍රහාණයට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් කුසල් සිත් වලින් කරන්නේ එයාට තම තමන්ට ප්‍රතිපක්ෂ වූ අකුසල ධර්මයන් යටපත් කරලා තබා ගන්න එක තමයි කුසල ධර්මයන් වලින් කරන්නේ. කුසල ධර්මයන් ඒ කියන්නේ කුසල් සිත් යම්තා පවතිනවා නම් ඒ තාකල් විරුද්ධ වෙච්ච ඒ කුසල සිත් වලට විරුද්ධ වෙච්ච අකුසල ධර්මයන්ට නැගී සිටින්නට අවස්ථාවක් දෙන්නේ නැහැ. නැගී සිටින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හරියට කොහොමද මෙන්න මේ කාරණය පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ ධර්ම කාරණය ඝන අන්ධකාරයක රාත්‍රියක පහනක් දැල්ලුවාට පස්සේ ඒ ආලෝකය ඇති වෙලා අන්ධකාරය එතනින් පහව යනවා. අන්නේ අන්ධකාරය පහව යාමත් සමග දැන් අන්ධකාරය පහව යනවා වගේම අයි පහන නිවි ගියාම නැවත අන්ධකාරය මතුවෙනවා. නමුත් මෙන්න මේ කියන කාරණයම තමයි පින්නතුනි මෙන්න මෙතනදී සිදු වෙන්නේ කුසල ධර්මයන් නැගී තියෙන අවස්ථාවල කුසල් සිත් නැගී තියෙන අවස්ථාවල අකුසල ධර්මයන්ට නැගී සිටින්න ඉඩ දෙන්නේ නැහැ, ඉඩ තියන්නේ නැහැ. ඒ වගේ තමයි හරියට අර අන්ධකාරයක් තියෙන තැනක පහනක් දැල්ලුවට පස්සේ අන්ධකාරය පහව යනවා වගේ. නමුත් ඒ පහන නිවි ගියාට පස්සේ නැවතත් අන්ධකාරය එනවා වගේ තමයි කුසල චිත්තයන් මුදුන් පැමිණිලා තියෙනකොට අකුසල ධර්මයන්ට මුදුන් පැමිණෙන්නට ඉඩ දෙන්නේ නැහැ. නමුත් කුසල ධර්මයන් නැති වෙලාවකදී අකුසල ධර්මයන් මේ චිත්තසංතානය තුල නැවත නැවතත් ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. අන්නේ වගේ තමයි මෙන්න මේ කියන කාමාවචර කුසල් සිතින් අකුසල් නැසීම තදංග ප්‍රහාණය වශයෙන් සිදු වෙන්නේ. තදංග ප්‍රහාණය වශයෙන් සිදු වෙන්නේ. තදංග ප්‍රහාණය කියලා කියන්නේ අර කාමාවචර කුසල් සිත් නැගී සිටින වෙලාවට ඒ తాවකාලිකව අර කියන මේ නීවරණ ධර්මයන් ඒ සිත් කුසල් සිත් මුදුන් පැමිණිලා තියෙන යම්තා කාලයක් තියෙනවද ඒ කාලය තුල මේ නීවරණ ධර්මයන් යටපත් වෙලා තියෙන අවස්ථාවට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඊළඟ කාරණය තමයි පින්නතුනි මේ විස්කම්බන ප්‍රහාණය කියන අවස්ථාව. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ මහග්ගත චිත්තයන්ගේ ක්ලේශ ප්‍රහාණය. දැන් මහග්ගතයි කියලා කිව්වේ මේ ධ්‍යාන සිත් වලටම කියන නමක්. ධ්‍යාන සිත් යම්තා කාලයක් පවතිනවද ඒ කාලය තුල රාගාදී කෙලෙස් මතුවෙන්නේ නැහැ. රාගාදී කෙලෙස් මතුවෙන්නේ නැහැ. යම් තාක් ඒ ධානය පිරිහි ගියා නම් නැවතත් අර රාගාදී කෙලෙස් මතුවෙන්නට පටන් ගන්නවා. අන්නේ වගේ තමයි පින්නතුනි මේ විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ යම් යෝගාවචරයේ මේ ධාන ලබා ගත්තද ඒ ධානය නොපිරිහි තියෙන තාක්කල් මේ කියන නීවරණ ධර්මයන් යටපත් වෙලා තියෙනවා. යම් කාලයකදී ධාන පිරිහුණොත් ඒ යෝගාවචරයෙන් අර නීවරණ ධර්මයන් නැවතත් උද්දීපනය වෙනවා, ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. අන්නේ විදියට මේ මහග්ගත චිත්තයන්ගේ ක්ලේශ ප්‍රහාණය තමයි මෙතනදී විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ සතර ලෝකෝත්තර මාර්ග චිත්තයෙන් කෙලෙස් නැසීම. මාර්ග චිත්තයන්ගෙන් කෙලෙස් නැසන එකට තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ. සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරිහත් කියන ඒ මාර්ගයන් විසින් මාර්ග චිත්තයන් විසින්
නැවත නූපදින ආකාරයෙන් ඒ කෙලෙස් නැසීම සමුච්ඡේද ප්‍රහාණය කියලා කියනවා. එතකොට මෙතනදී මේ නසන මේ නීවරණ ධර්මයන් මේ නැති වෙන නීවරණ ධර්මයන් නැවත උපදින්නේ නැහැ. දැන් ධානාසිත උපදවා ගත්තට පස්සේ ඒ මේ නැති වෙන කෙලෙස් ධානයේ පිරිහුණාට පස්සේ නැවත උද්දීපනය වෙනවා. නමුත් මේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ සතර ලෝකෝත්තර මාර්ග චිත්තයන්ගෙන් කෙලෙස් නැසීම. ඒ කියන්නේ සෝවාන් ආදී ඒ මාර්ගයන් විසින් නැසිය යුතු කෙලෙස් නැවත නූපදානා පරිද්දෙන් නැසීම සමුච්ඡේද ප්‍රහාණය කියලා කියනවා. හරියට කොහොමද යම් මේ දරුණු අකුණු සැරයක් වදිනවා ලොකු වෘක්ෂයකට. අන්නේ ඒ වෘක්ෂය ඒ අකුණු සැර වැදීමෙන් ඒ ගහේ තියෙන සියල්ලක්ම විනාශ වෙලා යනවා වගේ, මුල්වල ඉඳලම විනාශ වෙලා යනවා වගේ, අන්නේ කියන ඒ මාර්ග සිත් වලින් ඒ අකුසල ධර්මයන් ඉතිරි කරන්නෙම නැතුව සහ මුලින්ම නැති කරලා දානවා වගේ තමයි. අන්නේ සහ මුලින්ම නැති කරලා දානවා, සහ මුලින්ම ප්‍රහාණය කරලා දානවා. හරියට අර අකුණු සැරයක් වැදිලා මුළු ගහම විනාශ වෙලා යනවා වගේ මුල් එක්කම. ඒක නිසා තමයි ඒ අවස්ථාවට කියන්නේ මොකක් කියලාද? සමුච්ඡේද ප්‍රහාණය කියලා. ඔන්න දැන් මේ කියන්නේ මොනවද? මේ නීවරණ ධර්මයන්ගේ දැවීම නැත්තම් ප්‍රහාණය සිදුවන ආකාර හතර තමයි අපි මේ දැන් පැහැදිලි කරන්නේ. පටිපස්සද්ධි ප්‍රහාණය කියලා කියන්නේ දැන් සතර ලෝකෝත්තර ඵල චිත්තයන්ගෙන් කෙලෙස් විඩා සංසිඳු වීම. එහෙම නැත්නම් මේක නැවත විස්තර කරොත් මෙන්න මේ විදිහට සරලව පින්නතුනි අර මාර්ගසිතකින් දැන් නසන කෙලෙස් අර විඩා සංසිඳු වීමක් වශයෙන් ඒ මාර්ග චිත්තයට අනුතුරුව ඇතිවන ඵලසිත වලින් ඇතිවන සංසිඳු වීම. දැන් කෙලෙස් සම්පූර්ණයෙන්ම සංසිඳවනවා මාර්ගසිතින්. නමුත් ඊට පස්සේ ඇතිවෙන මේ ඵල චිත්තයන් වලින් අර විඩා කෙලෙස් බරිතව ඉඳලා සංසාරයේ පුරාම හරියට අර කෙලෙස් වලින් මිදුනට පස්සේ පුදුමාකාර ශාන්තියක්, පුදුමාකාර සැනසීමක් අන්නේ කෙලෙස් ඒ ඵල චිත්තයන්ගෙන් කරන්නේ කෙලෙස් විඩා සංසිඳු වීම. ඒකට තමයි කියන්නේ පටිපස්සද්ධි ප්‍රහාණය කියලා. ඔය කියපු කාරණා හතරෙන් මේ දැන් නීවරණ ධර්මයන්ගේ දැවීම එහෙම නැත්නම් මේ ප්‍රහාණය කරන සතරාකාරය අතරින් පිනතුනි මේ රූපාවචර ධාන සිත කරන්නේ නීවරණාදී අකුසල ධර්මයන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන එකයි. විස්කම්බනක් වශයෙන් ප්‍රහාණය කරන එකයි. ඊළඟ කාරණය තමයි දැන් නීවරණ ධර්මයෝ 5 දෙනා කිව්වහම දන්නවා නීවරණ ධර්මයෝ කියන්නේ මොනවද කියලා. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ඒ වගේම තමයි තින මිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විවිචිකිච්ඡා නීවරණය කියන නීවරණ ධර්ම පහ තමයි නීවරණයෝ කියලා කියන්නේ. මෙහි සරල අදහස විතරයි පින්වත්නි මම අද දවසේ පින්වත් පිරිසට පැහැදිලි කරන්නේ. මොකද මේක නැවත නැවතත් මේ නීවරණ ධර්මයන් දීර්ඝව දේශනාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ නීවරණ ධර්මයෝ 5 දෙනා කවුරුන්ද කියන කාරණය විතරක් කෙටියෙන් පැහැදිලි කරගත්තොත් ඇති වෙයි නේද පින්වත් පිරිසට. ඔන්න මේ කාමච්ඡන්දය කියලා කියනවා කාම වස්තුන් පිළිබඳව ඇතිවෙන්නා වූ බලවත් ආශාව. එහෙම නැත්නම් ඒ තෘෂ්ණාවට කියනවා මොකක් කියලාද? කාමච්ඡන්දය කියලා. කාමච්ඡන්දය කියලා. කාම තෘෂ්ණාව කියලා කියන්නේ මේ සත්වයා කාම භවයේහි අලවා මහා දුකට පමුණුවන කුසලයට බාධා කරන සමාධියට විරුද්ධ ධර්මතාවය. සමාධියට විරුද්ධ ධර්මතාවය. මෙන්න මේ කියන කාමයෙන්
මෙදෙන්න කැමති පුද්ගලයා තමයි අර විදියට අර ධ්‍යාන භාවනාවන් සිදු කරලා ඒ ධ්‍යාන භාවනාවන් තුළින් සමාධි සුවයක් ඇති කරගෙන විවේකයෙන් යුතුව වාසය කරන්නට සූදානම් වෙන්නේ උත්සාහවත් වෙන්නේ නුවණ තියෙන කෙනා. මෙන්න මේ විදියට මේ කාමයන්ගෙන් වෙන් වෙලා විවේක ස්ථානයකට පැමිණිලා මේ භාවනා වඩන යෝගාවචරයා කර්මස්ථානීය භාවනාවක් විදියට කර්මස්ථාන වඩනකොට භාවනා වැඩිවීමෙන් සිතේ යම් එකඟ භාවයක් ඇති වෙනවා. අන්නේ එකඟ භාවය ඒ ඒකාග්‍ර භාවය දියුණු වුණාට පස්සේ සිතේ බලවත් වූ සමාධියක් ඇති වෙනවා. මෙන්න මේ කියන බලවත් වූ සමාධිය එහෙම නැත්නම් මේ කියන ඒකාග්‍රතා චෛතසිකය දියුණු වෙන්නේ මෙතනදි පින්නතුනි මේ ඒකාග්‍රතා චෛතසිකය දියුණු වීමෙන් තමයි කාමච්ඡන්දය දැවීම කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. කාමච්ඡන්දය නැති කරන්නට පුළුවන්කම ලැබෙන්නේ අර යම් කමඨහනක් වඩන යෝගාවචරයේ සිතේ ඒ ඇතිවෙන්නා වූ එකඟ භාවය නිසා ඒ තුලින් ඇතිවෙන්නා වූ සමාධියක් ඇති වෙනවා. අන්නේ සමාධිය ඇතිවීමේදී මේ ඒකාග්‍රතාව කියන චෛතසිකයේ දියුණු වෙනකොට නැති වෙන්නේ මොකද්ද එහෙනම් කාමච්ඡන්දය. කාමච්ඡන්දය නැති වෙනවා. ඔන්න දැන් මේ නීවරණ ධර්මයන් වල පළවෙනි නීවරණ ධර්මය නැති වෙනවා. මෙන්න මේ ඒකාග්‍රතාව කියන චෛතසිකය දියුණු වීමෙන් සිතේ බලවත් වූ සමාධිය ප්‍රකට වීමෙන් දැන් මේ කියන ඒකාග්‍රතාව කියන චෛතසිකය අපි මේ කතා කරන මේ ධාන සිත්වල මේ කාමච්ඡන්දය දැවීම පිණිස ධානාංගයක් විදියට මේ ධානසිතේ යෙදෙනවා. ධානාංගයක් විදියට මේ ධානසිතේ යෙදෙනවා මේ ඒකාග්‍රතාව කියන චෛතසිකය. ඔන්න ඔය කියන නීවරණ ධර්මයත් එක්ක ඒ නීවරණ ධර්මයන් ප්‍රහීන වෙන මේ ධානාංගය පිළිබඳවත් මම කාරණාව මේ කෙටියෙන් පැහැදිලි කරගෙන යනවා. මේක පටලවා ගන්න එපා. හොඳට නැවත නැවතත් කියවල තේරුම් අරගන්න, අහලා තේරුම් අරගන්න උත්සාහවත් වෙන්න. ඔන්න ඔය විදිහට තමයි කාමච්ඡන්දය දැන් දැවීම පිණිස අංගයක් වශයෙන් ධානසිතෙහි යෙදෙන්නේ කවුද එහෙනම් මෙන්න මේ ඒකාග්‍රතාව කියන චෛතසිකය. ඊළඟ නීවරණය තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. දැන් ව්‍යාපාදය කියනකොට දන්නවා ව්‍යාපාදය කියලා කියන්නේ බලවත් වූ ක්‍රෝධය. එහෙමත් නැත්නම් කියනවා මේකට වෛරයට කියන නමක් තමයි මේ ව්‍යාපාදය කියලා කියන්නේ. මේකෙන් කරන්නේ මොකද්ද පින්නතුනි? සිත මහ පුදුමාකාර විදියට දූෂණය කරනවා. ඒ වගේම තමයි කුසලයට නිරන්තරයෙන්ම බාධා කරනවා. දැන් අපිට හොඳට තේරෙනවා දැන් ජීවිතයේ යම් සතුටකින් ප්‍රීතියකින් ඉන්න අවස්ථාවලදී මේ වෛරය ක්‍රෝධය හිතේ ඇති වෙන්නේ නැහැ. බලවත් වූ ප්‍රීතියක් තියෙනකොට. එහෙමනම් එතනදී තේරෙනවා ප්‍රීතිය කියලා කියන්නේ ව්‍යාපාදයට විරුද්ධ වූ ධර්මතාවයක් නේ. ප්‍රීතියෙන් ඉන්නකොට ක්‍රෝධයක් තරහවක් හිතේ ඇති වෙන්නේ පුදුමාකාර එතන සහනයක් දැනෙනවා. එහෙනම් ප්‍රීතියෙන් ඉන්න වෙලාවට ව්‍යාපාදේ මේ කියන ක්‍රෝධය නැති වෙනව නම් ප්‍රීතිය කියලා කියන්නේ ව්‍යාපාදයට විරුද්ධ ධර්මතාවයක්. ඔන්න මෙතනදී දැන් භාවනා යෝගාවචරයා භාවනා යෝගී පුද්ගලයා බලවත් වූ අරමුණක ඒ කියන්නේ කමඨහන් අරමුණක සිත මනාකොට පිහිටුවාගෙන ඒ අරමුණ ඊ타ත්ම නැවත නැවතත් අරමුණ ප්‍රකටව සිතට වැටහෙන්න භාවනාව වඩාගෙන යනකොට බලවත් වූ ප්‍රීතියක් හිතට ඇති වෙනවා. අන්නේ බලවත් වූ ප්‍රීතිය ඇති කරගෙන මේ ව්‍යාපාදය නැවතත් නැගී සිටින්නට ඉඩ තියන්නේ නැහැ. ඉඩ ඇති වෙන්නේ නැහැ මේ ප්‍රීතිය නිසා. මෙන්න මේ විදිහට මේ ප්‍රීතිය නිසා ව්‍යාපාදය විස්කම්බන ප්‍රහාණය වශයෙන් දවන ලබනවා, නැති කරලා දානවා. එතකොට මෙන්න මේ කියන ප්‍රීති කියන චෛතසිකයත් ධානාංගයක් විදියට මේ ධානසිතේ පහළ වෙන්නට පටන් ගන්නවා. එහෙනම් ව්‍යාපාදයේ විස්කම්බන ප්‍රහාණය වශයෙන් දවන්නේ මොකකින්ද? මෙන්න මේ ප්‍රීතිය හේතු වෙලා. ප්‍රීතිය ඇතිවීම නිසා
භාවනාව වඩන යෝගාවචරයේ සිතේ ප්‍රීතිය ප්‍රකට වීම නිසා මේ ව්‍යාපාදයේ විස්කම්බන ප්‍රහාණය වශයෙන් නැති වෙලා යනවා. එතකොට මේ ප්‍රීති කියන චෛතසිකය යෙදෙනවා ධානාංගයක් විදියට මේ ධානසිතේ යෙදෙන අවස්ථාව තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඒ කාරණය දැනගන්නට ඕනේ. ඊළඟට තමයි මේ තින මිද්දය කියන ස්වභාවය. තින මිද්දය කියලා කියන්නේ චිත්තචෛතසිකයන්ගේ මලානික බව. එහෙම නැත්නම් කියනවා මැලි බවට කියන නමක් තමයි තින මිද්දය කියලා කියන්නේ. ඔන්න ඔය කියන සිතේ මලානික බව නිසා අර කුසල අරමුණක සිත නංවන්නට ඉඩ අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ කියන කුසලාරම්මණයක සිත බලවත් ලෙස නංවන්නට පුළුවන්කම ලැබෙන්නේ ශක්තිය තියෙන විතර්කය කියන චෛතසිකයට. සිතේ මැලි බවක් මලානික බවක් ඇති වෙනකොට ඒ සිත යම් අරමුණක හොඳ අරමුණක කුසලාරම්මණයක සිත නැංවීමට ශක්තියක් තියෙන විතර්කය කියන චෛතසිකය. මෙන්න මේ කියන විතර්කය කියන චෛතසිකය බලවත්ව හට ගැනීම තුළින් තීන මිද්දය කියන නීවරණ ධර්මය දවල ඒක නැති කරලා දැම්මට පස්සේ අරමුණේ සිත මනාකොට පිහිටුවා ගැනීමට උපකාර වෙනවා. ඉතින් මෙන්න මේ කියන විතර්කය කියන චෛතසිකය නිසා තින මිද්දය කියන මේ නීවරණ ධර්මය දවන ස්වභාවයකින් යුක්ත වෙනවා. මේ తాවකාලික වේ කියන්නේ විස්කම්බන ප්‍රහාණය වශයෙන් දවන ස්වභාවයක් ඇති කරන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ විතර්කය කියන චෛතසිකයට. එතකොට මේ විතර්කය කියන චෛතසිකයත් ධානාංගයක් වශයෙන් ධානසිතේ පහළ වෙනවා. විතර්කය ඇතිවීමෙන් හරියට අර මෙන්න මෙහෙම සඳහන් කරනවා අර බරක් උහුලාගෙන ඉන්න කෙනෙකුට ඒ මහා විශාල බරක් දරාගෙන යන්නට බැරුව බිම වැතිරී ඉන්නකොට යම් ශක්තිමත් පුරුෂයෙක් පැමිණිලා ඒ ක්ලාන්ත වෙච්ච පුරුෂයා අවදි කරලා උනන්දු කරවලා බර කරට දීලා මේ ඒ අභිමත තැනකට කැමැති තැනකට යවන්නට ඒ සලසනවා මං සලසන්න වගේ තමයි මෙන්න මේ අරමුණෙහි සිත නැංවීමට ශක්තිය ඇති මේ විතර්කය කියන මෙන්න මේ චෛතසිකය බලවත්ව හට ගැනීමෙන් තින මිද්දය කියන නීවරණ ධර්මය දවන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට අරමුණෙහි සිත බලවත් ලෙස පිහිටවලා ඒ තුලින් අර ඒ අරමුණෙහි මනාකොට පිහිටුවා ගැනීමට උපකාර වෙනවා. මෙන්න මේ විතර්කය කියන චෛතසිකයත් එතකොට ධානාංගයක් විදියට ධානසිතේ පහළ වෙන ස්වභාවයක් තියෙන්නේ. ඊළඟ කාරණය තමයි උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ. උද්දච්චය කියලා කියන්නේ සිතෙහි නොසන්සුන් භාවය. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවිල්ල. එතකොට මේ කියන දෙකම ප්‍රතිපක්ෂ ධර්මයන් එකට සමාන භාවයකින් නිසා එකට අරගෙන තමයි උද්දච්ච කුක්කුච්ච කියලා නීවරණ ධර්මයක් විදියට මෙතන හඳුන්වලා තියෙන්නේ. දැන් මෙතනදී කරන්නේ දැන් උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ සිතෙහි නොසන්සුන් භාවය පසුතැවිල්ල කියන ස්වභාවය. මෙන්න මේ පසුතැවිල්ල කියන ස්වභාවය යම් වෙලාවකදී මානසික දුකින් පෙළෙන කෙනෙක් යම් කෙනෙකුගේ සිතක නොසන්සුන් බවක් පසුතැවිල්ලක් ප්‍රකට වෙනවා. මානසිකව දුක් පීඩාවක් තියෙන කෙනෙකුට මානසික පීඩාවකින් ඉන්න කෙනෙකුගේ සිතේ ස්වභාවය තමයි නොසන්සුන් භාවය පසුතැවිල්ල කියන දෙක ප්‍රකට වීම. අන්නේ විදියට සිතෙහි ඒ කියන්නා වූ පසුතැවිල්ල නොසන්සුන් භාවය යම් පරිද්දෙන් සිතෙහි සුවපත් භාවයක් දියුණු භාවයක් ඇති කර ගැනීමට
හැකියාවක් ලැබෙනවා නම් අන්න එතකොට ඒ නොසන්සුන් බවත් පසුතැවිල්ලත් ඒ කියන දෙක පහව යන්නට නම් යම් කිසි මනාව භාවනාරමුණක සිත පිහිටුවාගෙන අන්න එයිදී ඇති වෙන ප්‍රීතිය නිසා සිතෙහි යම් සුවපත් භාවයක් මහත් භාවයක් ඇති වෙනවා නම් අන්නේ සියුම් සොම්නසක් වූ මෙන්න මේ කියන මානසික සැප වේදනාවට අපි කියනව සුඛය කියලා. මෙන්න මේ කියන සුඛය ධානාංගයක් වශයෙන් ධානසිතේ ඇතිවීමෙන් උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයද නැති කරලා දානවා. අර සිතෙහි මානසිකව යම් නොසන්සුන් බවක් පසුතැවිල්ලක් තියෙනවා නම් අන්නේ පසුතැවිල්ල ඒ නොසන්සුන් බව පහව යනවා යම් කිසි කමඨහනක භාවනාරමුණක සිත මනාලෙස පිහිටුවාගෙන ඒ සිතේම නැවත නැවතත් වඩනකොට මහා ප්‍රීතියක් ඇති වෙනවා. අන්නේ ප්‍රීතිය නිසා සිතෙහි අර සුවපත් භාවයක් මහත් වූ සංසුන් භාවයක් ඇති වුණාම අර කියන නොසන්සුන් භාවය පසුතැවිල්ල කියන දෙක නැති වෙලා යනවා. අන්න ඒක ඇති වෙන්නේ අර සුවපත් අර ප්‍රීතිය නිසා සිතෙහි ඇති වුණු ඒ සුවපත් භාවය නිසා. අන්නේ සියුම් වූ සොම්නසක් වූ මෙන්න මේ මානසික සැප වේදනාවට කියනම සුඛය කියලා. ඒ නිසා මෙන්න මේ කියන සුඛය ධානාංගයක් විදියට ධානසිතෙහි ඇති වෙලා අර කියනා වූ අර සිතෙහි නොසන්සුන් භාවය එහෙම ඒ පසුතැවිල්ල කියන අර උද්දච්ච කුක්කුච්චය කියන නීවරණ ධර්මය නැති කරලා දානවා, දවලා දානවා. ඒක දවලා දාන්නේ මොකකින්ද? මේ සුඛය කියන ස්වභාවය. ඔන්න ඔය විදිහට තමයි ඒ ස්වභාවය විස්තර කරන්නට තියෙන්නේ. මම හිතනවා මෙහෙම කියාගෙන ගියාම පින්වත් පිරිසට තේරෙනවා ඇති අපි මේ සම්බන්ධයෙන් දැන් සටහනකුත් දාන නිසා ඒ සටහනත් නැවත නැවත කියවන්න ඒ පරිශීලනය කරන්න අපි ඒකත් විතර මතක් කරන කාරණයක්. ඔන්න අවසාන කාරණය තමයි නීවරණ ධර්මයේ විචිකිච්ඡාව කියලා කියන්නේ. විචිකිච්ඡාව කියනකොට දන්නවා එතනදී කියන්නේ බුද්ධ ආදී අටතැන් කෙරෙහි පිළිබඳව සැකය. මේ විචිකිච්ඡාව කියලා කියන්නේ කුසලය වළක්වන ධර්මතාවයක්. ඒකට කියනවා ඒ නිසා ඒකටත් නීවරණ ධර්මයක් කියලා. පින්නතුනි දැන් ඕනම කෙනෙකුගේ සිතේ යමක් සැකහැර දැනගන්නට නම් සිතින් යම් දෙයක් සැකහැරලා නිර්වුල දැනගන්නට නම් එම අරමුණෙහි සිත මනාලෙස හසුරවන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. අරමුණ හොඳට පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. අන්න ඒ නිසා බලවත් වූ විතර්කයක් අරමුණෙහි නැංවුවොත් ඒ නැංවූ සිත ඒ අරමුණෙහි හැසිරවීම ਵਿਚාරය කියලා කියනවා. බලවත් වූ විතර්කයෙන් අරමුණෙහි නැංවූ සිත ඒ අරමුණෙහි හැසිරවීම මොකක් කියලා කියනවද? විචාරය කියලා කියනවා. මෙන්න මේ කියන විචාර කියන චෛතසිකය බලවත් ලෙස අරමුණෙහි හසුරවමින් මනා ලෙස පරීක්ෂාකාරීව බලන්නා වූ ස්වභාවය නිසා අර ඒ යම් සැකයක් තිබුණා නම් යම් මේ ඒ කියන සැක සංකාදිය සියල්ලක්ම දුරු වෙන්නට පටන් ගන්නවා. දුරු වෙන්නේ මොකකින්ද? මෙන්න මේ කියන විචාර කියන චෛතසිකය අරමුණෙහි බලවත් ලෙස හැසිරවීම නිසා. ඒ නිසා මෙන්න මේ කියන විචාරය කියන චෛතසිකය ධානාංගයක් විදියට ධානසිතෙහි ඉපදෙන නිසා විචිකිච්ඡා කියන නීවරණ ධර්මයක් දුරු වෙන්නට පටන් ගන්නවා. එහෙනම් විචිකිච්ඡා කියන නීවරණ ධර්මයේ දුරු වෙන්නේ මේ විචාර කියන චෛතසිකය ධානාංගයක් වශයෙන් ධානසිතෙහි ඉපදවීම නිසා. ඒ කියන්නේ මේ විචාර කියන චෛතසිකය බලවත්ව අරමුණෙහි හසුරවමින් මනාලෙස පරීක්ෂාකාරීව බලනකොට අර යම් සැකයක් තියෙනවා නම් අන්නේ සියලු සැක දුරු වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මේ කියන විචාර චෛතසිකයත් ධානාංගයක් විදියට මේ ධානසිතේ වැඩ කරන්නට පටන් ගත්තාම අර කියන
විචිකිච්ඡා කියන නීවරණ ධර්මයක් ඔන්න දැන් දුරු වෙන්නට පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි දැන් මේ විදිහට තමයි නීවරණ ධර්මයන් පැහැදිලි කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේ නීවරණ ධර්මයන් දුරු වෙන්නේ මෙන්න මේ කියන ධානාංගයන් ඒ අවස්ථාවන් වලදී දියුණු වීම නිසා අර කියන්නා වූ ප්‍රතිවිරුද්ධ වූ නීවරණ ධර්මයන් යටපත් වෙලා යන්නට පටන් ගන්නවා. විස්කම්බන ප්‍රහාණ වශයෙන් මෙන්න මේ විදිහට භාවනාවේ යෙදී ඉන්න ඒ යෝගාවචරයා ඔය කියන ධානාංග පහ දැන් ධානාංග පහ කියනකොට දැන් මෙතනදී ධානාංග පහ කිව්වා අපි දැන් සිත විස්තර කරනකොට ඒ ධානාංග පහ විස්තර දැන් ධානාංග පහ පිළිබඳව සරල විස්තරයක් කළා. ඒ ධානාංග පහ කියන්නේ සිතේ විස්තර කරනකොට පැහැදිලි වෙනවා. ධානාංග පහ කෙටියෙන් කිව්වොත් විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. නැවතත් අපි ඒ කාරණය මතක් කළොත් ධානාංග පහ කියන්නේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. ඔය පහට කියනවා ධානාංග කියලා. මෙන්න මේ කියන ධානාංග පහ උපදවාගෙන ඒ ධානාංග විසින් ප්‍රහීන කළ යුතු දැන් අර අපි දැන් මේ විස්තර කරපු පංච නීවරණ ධර්මයන් ක්‍රමයෙන් දුරු කරලා ධානසිත පිළිවෙලින් උපදවා ගන්නවා. දැන් අපි මේ ඒ ධානාංගයන් විසින් ඒ කියන පංච නීවරණ ධර්මයන් ක්‍රමයෙන් දුරු වෙන ආකාරය තමයි දුරු වෙන පිළිවෙල තමයි මෙතෙක් ඔන්න අපි සාකච්ඡා කළේ දැනගත්තේ. ඔන්න ඔහොම පංච නීවරණ ධර්මයන් ක්‍රමයෙන් දුරු කරලා ධානසිත එකින් එක පිළිවෙලින් උපදවා ගන්නවා. දැන් අපිට අද මීළඟට දැන් දැනගන්න තියෙන්නේ ධානසිත පහ මොකක්ද කියන එක. ඔය විදියට ප්‍රහීන කරලා ඇති කරගන්නා වූ ධානසිත පිළිබඳව රූපාවචර කුසල් සිත් පහ පිළිබඳව තමයි අද අපි මේ පැහැදිලි කරන්නේ. ඔන්න දැන් පැහැදිලි කරගනිමු මොකද්ද මේ ධානසිත කියලා කියන්නේ කියලා. නම් වශයෙන් එක තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨමඥාන කුසල් සිත. දෙවෙනි ධානය තමයි විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන කුසල් සිත. තුන්වෙනි එක තමයි පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත තතිය ධාන කුසල් සිත. හතරවෙනි එක තමයි සුඛ, ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන කුසල් සිත. පස්වෙනි කාරණය තමයි උපේක්ඛා, ඒකාග්‍රතාව සහිත පංචම ධාන කුසල් සිත. දැන් මෙතනදී ධාන සිත් පහක් විස්තර වුණා. සූත්‍ර ක්‍රමයට අනුව නම් ධාන සිත් 4යි, අභිධර්ම ක්‍රමයට අනුව විස්තර වෙනවා මේ ධාන සිත් 5ක්. නැවතත් ඒ කාරණය ඒ ධාන සිත් 5 නැවතත් අපි හඳුනාගත්තොත් කොහොමද කියලා විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨමඥාන කුසල් සිත. විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන කුසල් සිත. පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත තතිය ධාන කුසල් සිත. සුඛ, ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධාන කුසල් සිත. උපේක්ඛා, ඒකාග්‍රතාව සහිත පංචම ධාන කුසල් සිත කියන විදියට තමයි ඔන්න රූපාවචර කුසල් සිත් පහ දැන් මේ නම් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්වත් පිරිසට දැන් මේ තිරේ පේනවා ඇති මේ කුසල් සිත් පහ මේ සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒකත් බලා ගන්න. දැන් ඔන්න අපිට කතා කරන්න තියෙන්නේ මෙතන ඉඳලා මේ කුසල් සිත් පහ කොහොමද ඇති වෙන්නේ කියන කාරණය පුංචි විස්තරයක් සහිතව අද අපි මේ කුසල් සිත් පහ පිළිබඳව රූපාවචර කුසල් සිත් පහ පිළිබඳව විස්තරයක් ඇති කරගෙන අද දවසේ වැඩසටහන නිමාවටපත් කරමු. මෙතන ඉඳලා අපි සාකච්ඡා කරන්නේ දැනගන්නේ මේ කුසල් සිත් පහ කොහොමද ඇති වෙන්නේ කියලා. මෙතනදී අර පංච වශීතාවයෙන් හැම ධානසිතක්ම වශී කරන්නට ඕනේ. ඒ නිසා
ඒ පංච වශීතාවයෙන් පුරුදු කරන්නේ කොහොමද කියන කාරණයක් පිළිබඳව දැනගනිමු මෙතන ඉඳලා. ඔන්න දැන් තියෙන්නේ පළවෙනි කාරණය රූපාවචර පළවෙනි ධ්‍යාන කුසල් සිත පිළිබඳව ඔන්න දැන් අපි ඔන්න කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. රූපාවචර පළවෙනි ධ්‍යාන කුසල් සිත. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග පහෙන්ම යුක්තයි රූපාවචර පළවෙනි ධ්‍යාන කුසලසිත. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග පහෙන්ම යුක්තයි පළවෙනි ධ්‍යානසිත. මෙන්න මේ කියන මේ සිත පළමුවෙනි වරටම ලබාගත්තු යෝගාවචරයා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විවේකයෙන්ම හටගත්තා වූ ඒ ප්‍රීතියත් සුඛයත් නැවත නැවත වින්දනය කරන්න කැමති වෙලා නැවත නැවතත් මෙන්න මේ කියන ධානසිත උපදවමින් වාසය කරනවා. එතකොට මෙන්න මේ උපදවා ගත්තා වූ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ පඨම ඥාන කුසල්සිත නැවත නැවතත් ඒ ප්‍රීතිය සුඛයත් විඳින්න කැමති කෙනා මේ ධානසිත උපදවා ගත්තු කෙනා මේ ධානසිත ආරක්ෂා කරගන්න ඒ ධාන සුවේ විඳින්න මේ ධානය රැකගන්න පංච වශීතාවෙන් වශී කරන්නට ඕනේ. මොකද්ද කරන්න ඕනේ? පංච වශීතාවෙන් වශී කරන්නට ඕනේ. කොහොමද මේ පංච වශීතාවෙන් වශී කරන්නේ? මෙන්න මේ විදිහටයි. මේ ඇතිවෙච්චා වූ ධානාංගයන් ඒ මොනවද ධානාංගයන් කියලා කියන්නේ? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මෙන්න මේ කියන ධානාංගයන් ආවර්ජනය කරමින් නැවත නැවතත් ආවර්ජනා කරමින් ආවර්ජන වශයෙන් පුරුදු කරන්නට ඕනේ. මොන වශයෙන්ද පුරුදු කරන්නට ඕනේ? ආවර්ජන වශයෙන් පුරුදු කරන්නට ඕනේ. අර කියන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග පහ නැවත නැවතත් ආවර්ජනා කරමින් ආවර්ජන වශයෙන් පුරුදු කරන්නට ඕනේ. ඒ වගේම තමයි එම ධානය වහවහ නැවතත් උපදවමින් ධාන සමාපත්තියට සමවදිමින් සමාපජ්ජන වශයෙන් පුරුදු කරන්නත් ඕනේ. නැවත නැවතත් ඒ ධානය නැවතත් උපදවමින් වහවහ උපදවමින් ඒ සමාපත්තියට ධාන සමාපත්තියට සමවදිමින් සමාපජ්ජන වශයෙන් පුරුදු කරන්නටත් ඕනේ. ඒ වගේම තමයි කාල නියමයක් කරගෙන ඒ කාලය තුල අදිෂ්ඨාන කරලා ඒ කාල පරිච්ඡේදය තුල මෙන්න මේ කාලය තුල මං උපදවා ගත්තා වූ ධානය නොබිදී පවතිත්වා කියලා අදිෂ්ඨාන කරලා අදිෂ්ඨාන වශයෙන් පුරුදු කරන්නට ඕනේ. ওই විදිහට උපදවා ගත්තා වූ ධානය මෙන්න මේ කාලය තුල ධානය නොබිදී පවතිත්වා නොපිරිහි පවතිත්වා කියලා අදිෂ්ඨාන කරලා ඒ විදිහට අදිෂ්ඨාන වශයෙන් පුරුදු කරන්නට ඕනේ. ඊළඟ කාරණය තමයි ධානයට සමවදිමින් ඉඳලා කැමැති වේලාවක නැගී සිටින්නට හැකි වෙනසේ උත්ථාන වශයෙන් පුරුදු කරන්නට ඕනේ. ධානයට සමවැදිලා ඉඳලා ඒ ධානයෙන් කැමැති වේලාවක නැගී සිටින්නට පුළුවන් වෙන විදිහේ උත්ථාන වශයෙන්ුත් ඒ ධානය උපදවා ගත්තා වූ ධානය යෝගාවචරයා විසින් පුරුදු කරන්නට ඕනේ. මෙන්න මේ විදියට මනා ලෙස පුරුදු පුහුණු කරපු මේ ධානාංගයන් අර නැවත නැවතත් ප්‍රතිවේක්ෂා කරමින් අවසාන වශයෙන් ප්‍රතිවේක්ෂා වශයෙන් පුරුදු කරන්නත් ඕනේ. ඔන්න ඔය කියන විදියට ආවජ්ජන සමාපජ්ජන අදිෂ්ඨාන උත්ථාන ප්‍රතිවේක්ෂා කියන මෙන්න මේ කියන පංච වශීතාවෙන් මේ ප්‍රථම ධානය ලබාගත්තා වූ යෝගාවචරය
වශීකృත කරන්නට ඕනේ. ඒ ධානය රැක ගන්නට. පළවෙනි ධානයේ ලක්ෂණය තමයි විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහෙම යුක්තයි. මේ ධානාංග පහෙන් යුක්ත කෙනා ආවජ්ජන වශයෙන් පුරුදු කරන්නටත් ඕනේ, සමාපජ්ජන වශයෙන් පුරුදු කරන්නටත් ඕනේ, අදිෂ්ඨාන වශයෙන් පුරුදු කරන්නටත් ඕනේ, උත්ථාන වශයෙන් පුරුදු කරන්නටත් ඕනේ, ප්‍රත්‍යවේක්ෂා වශයෙන් පුරුදු කරන්නටත් ඕනේ. මෙන්න මේ විදියට පංච වශීතාවයෙන් මේ පළවෙනි රූපාවචර ධානසිත උපදවා ගත්තා වූ යෝගාවචරය මේ ධානසිත නැවත නැවතත් වසී භාවයට පත් කරන්නට ඕනි, හුරු පුරුදු භාවයට පත් කරන්නට ඕනි. ඔන්න ඔය විදියට ඇති කරගත්තා වූ පළවෙනි ධානය ඇති කරගත්තා වූ පංච වශීතාවයෙන් හුරු කරගත්තා වූ යෝගාවචරය ඊළඟට දැන් මෙයාට තින මිද්දේ සල්පයක්වත් ඇත්තේ නැහැ. තින මිද්දේ ඇත්තේ නැහැ. තින මිද්දේ හටගන්නේ නැහැ. මේ පළවෙනි ධානය උපදවා ගත්තු කෙනාට දැන් නිදිමත කියන දේ ඇත්තේ නැහැ. සිතේ මැලිකමක් අලසකමක් ඇත්තේ නැහැ. ඒ නිසා දැන් ඒ හටගත්තා උපදවා ගත්තා වූ ඒ තින මිද්දය සල්පයක්වත් නැති නිසා එය නැසීමට එය නැති කරගන්නට උපදවාගත්තු විතර්කය දැන් අවශ්‍ය නැහැ යෝගාවචරයට. පළවෙනි ධානය ගොඩාක් සියුම්ම මේ ඒ හොඳට පුරුදු කරපු කෙනා ඊට වඩා සියුම් වෙච්ච ඊට වඩා ගොඩාක් ප්‍රණීත වෙච්ච දෙවෙනි ධානය උපදවා ගන්නට දැන් ඔන්න යෝගාවචරයට කැමැත්තක් ඇති වෙනවා. දැන් මේ අපි කතා කරන්නේ රූපාවචර දෙවෙනි ධාන කුසල් සිත ගැන. දැන් පළවෙනි ධානය උපදවාගත්තු කෙනාට නිදිමත කියන දේ ස්වභාවය දැන් නැහැ. එයා ඒක නැති කරගන්නට උපදවාගත්තු විතර්කයක් දැන් අවශ්‍ය නැහැ. ඒ නිසා පළවෙනි ධානයට වඩා ඊ타ත්ම සියුම් වෙච්ච ප්‍රණීතෝ දෙවෙනි ධානය උපදවා ගන්නට කැමැත්ත ඇති කරගෙන එයා අර එහි තිබුණු ඖදාරික වූ විතර්කය දුරු කරලා විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග හතරෙන් යුක්ත දෙවෙනි ධානසිත උපදවා ගන්නවා. මොකද්ද දෙවෙනි ධානසිත? විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග හතරෙන් යුක්තයි දෙවෙනි ධානසිත. මෙන්න මේ ධානාංග හතරෙන් යුක්ත දෙවෙනි ධානසිත යෝගාවචරය දැන් ඒ යෝගාවචර තෙමේ උපදවා ගන්නවා. මෙන්න මේ කියන දෙවෙනි ධානයත් අර කලින් කියපු ආකාරයටම පස් ආකාරයකින්ම පුරුදු කරගෙන ප්‍රීතියෙන් සුඛයෙන් යුක්තව වාසය කරනවා. අර කියන පස් ආකාරයෙන්ම මේ දෙවෙනි ධානසිතත් පුරුදු කරන්නට ඕනි. ඒ කියන්නේ ආවජ්ජන, සමාපජ්ජන, අදිෂ්ඨාන, උත්ථාන, ප්‍රත්‍යවේක්ෂා කියන පංච වශීතාවයෙන් මේ දෙවෙනි ධානසිතත් වශී කරන්නට ඕනි, පුරුදු කරන්නට ඕනි, පුහුණු කරන්නට ඕනි. අන්න එතකොට දැන් දෙවෙනි ධානය තුලත් බොහෝ ලෙස ප්‍රණීතව, බොහෝම ප්‍රීතියෙන්, සැපයෙන් යුක්තව, සුඛයෙන් යුක්තව ඒ යෝගාවචරය වාසය කරනවා. ඊළඟට තමයි පළමුවෙනි ධානයත් දෙවෙනි ධානයත් දැන් පස් ආකාරයෙන් නැවත නැවතත් ප්‍රණීත ලෙස පුරුදු කරපු යෝගාවචරය දැන් මේ ධාන දෙකට වඩා ඉතාමත්ම ප්‍රණීත වූ තුන්වෙනි ධානය උපදවා ගන්නට සිතේ බලවත් වූ කැමැත්තක් ඇති කර ගන්නවා. ඒකට ප්‍රියතාවයක් දක්වනවා. අන්නේ ප්‍රියතාවයේ කැමැත්ත නිසා අර ඒ ධානය සුවය පිළිබඳව යම් ඒ කියන්නේ යම් සැකයක් තිබුණා නම් ඒකත් දැන් දුරු වෙලා තියෙන්නේ. දැන් දෙවෙනි ධානය නිසා ඒ යම් සැකයක් තිබුණා නම් ඒකත් අර විතර්කය නිසා දැන් දුරු වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතනදී මේ තුන්වෙනි ධානයට එනකොට විතක්ක ਵਿਚාර දෙකම දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ යම් සැකයක් තිබුණා නම් ඒ ධාන සුවය පිළිබඳව ඒ ඵලය පිළිබඳව දැන් ඒ යම් සැකයක් තිබුණ ඒවත් දුරු වෙලා තියෙන නිසා
විතක්ක ਵਿਚාර කියන දෙකම දැන් අවශ්‍ය නැහැ. අර ඖදාරිකාංගයක් ඒවා ඖදාරිකාංගයක් බව දැනගෙන ඒවත් දුරු කරලා ඉතිරි ධානාංග 3 ඊ타ත්ම සියුම් ලෙස ප්‍රකට ලෙස අර පුරුදු කරනකොට අර සමාධියෙන් උපදවා ගත්තා වූ ප්‍රීතියත් සැපයක් නිසා ඊළඟට මෙන්න යෝගාවචරයට ඇති වෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග 3 යුක්ත තුන්වෙනි ධාන කුසල් සිත උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මෙතනදී ඇති වෙන ධානාංග 3 මොකද්ද? ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි කියන එක. මේ තුන ඇති වුණාම මෙතනදී මේ සිතට කියනව තුන්වෙනි ධාන කුසල් සිත කියලා. අර කලින් සිත් දෙක පළවෙනි ධානයත් දෙවෙනි ධානයත් පස් ආකාරයෙන් පුරුදු කරපු යෝගාවචරය ඊට වඩා සියුම් වෙච්ච තුන්වෙනි ධානය උපදවා ගන්නා වූ කැමැත්ත ඇති වෙලා දැන් එතනදී තිබුණු යම් සැකයක් තිබුණා ඒකත් නැති වෙලා ගිහිපු නිසා මෙතනදී විතක්ක ਵਿਚාර කියන දෙකම දැන් අනවශ්‍යයි අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඉතිරි ධානාංග 3 ඊ타ත්ම සියුම් ලෙස පුරුදු කරනකොට සමාධියෙන් හටගත්තා වූ අර ප්‍රීතියත් සැපයත් ඇති ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධානාංග 3 යුක්ත ධාන මේ තුන්වෙනි ධාන කුසල් සිතත් උපදවා ගන්නවා. මෙතනදිත් අර කියන ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන ප්‍රත්‍යවේක්ෂා කියන මේ පංච වශීතාවෙන් පුරුදු කරන්නට ඕනේ. ඔන්න දැන් ඊළඟට අපි කතා කරන්නේ හතරවෙනි ධාන කුසල් සිත ගැන. රූපාවචර හතරවෙනි ධාන කුසල් සිත ගැන. මේ ධාන දැන් ඉහතින් සඳහන් කරපු මේ සාකච්ඡා කරපු මේ ධාන තුන පස් ආකාරයෙන් පුරුදු කරපු යෝගාවචරයා දැන් කල්පනා කරන වේට වඩා ප්‍රණීතෝ සතරවෙනි ධානය උපදවා ගන්න තියෙනවා නම් හොඳයි කියලා. අන්න ඊට වඩා අර පෙර කතා කරපු ධාන සිත් තුනටම වඩා ප්‍රණීත වෙච්ච සතරවෙනි ධාන සිත උපදවා ගන්න කැමැතිව නැවත භාවනා ආරම්භ කරනවා. නැවත මේ ධාන සිත් උපදවා ගන්න භාවනා කරලා දැන් එතනදී ප්‍රීතියත් අනවශ්‍ය බව වැටහෙනවා යාට. ප්‍රීතියක් මෙතනදී අවශ්‍ය නැහැ. ඒකත් දුරු කරලා ඒකත් නැති කරගෙන සුඛ ඒකාග්‍රතා කියන ධානාංග දෙකෙන් යුක්ත සතරවෙනි ධානසිත උපදවා ගන්නවා. මේ සතරවෙනි ධානයත් අර විදියටම අර කියන පංච වශීතාවෙන් පුරුදු කරගන්නට ඕනේ. ඊළඟට තමයි පස්වෙනි ධානයට දැන් යෝගාවචරය ඇතුල් වෙනවා. දැන් ධානසිත හතරක් මේ වෙනකොට උපදවාගෙන තියෙන්නේ. රූපාවචර පස්වෙනි ධාන කුසල් සිත ගැන දැන් මොන සාකච්ඡා කරන්නේ. හතරවෙනි ධානය ගැන අපි සාකච්ඡා කරා. එතනදී තියෙන්නේ සුඛ ඒකාග්‍රතා කියන ධානාංග දෙක විතරයි. ඒ ධානාංග දෙකෙන් යුක්ත සතරවෙනි ධානය තමයි එතනදී සඳහන් කරේ. දැන් රූපාවචර පස්වෙනි ධාන කුසල් සිතට යනකොට අර ධානසිත හතරම පස් ආකාරයෙන් පුරුදු කරගත්තා වූ දැන් යෝගාවචරයේ සිත බොහෝ සෙයින් තැම්පත් වෙලා තියෙන්නේ. දැන් ගොඩාක් තැම්පත් වෙච්ච අවස්ථාවක් තමයි මෙතන තියෙන යෝගාවචරයේ සිතේ. තාමත්ම සියුම් අවස්ථාවක්. මීටත් වඩා ඒ හතරවෙනි ධානයට වඩා සියුම් වෙච්ච පස්වෙනි ප්‍රණීත වූ පස්වෙනි ධානය උපදවා ගැනීම පිණිස යෝගාවචරය දැන් වීරියක් ඇති කර ගන්නවා. අනේ වීරිය නිසාම මේ සිත එකඟ වුණාට පස්සේ අනේ සිතේ එකඟභාවය නිසා සැපයක් දුරු කිරීමෙන් සැපය දුරු කරලා ඒ දුකක් දුරු කිරීමෙන් පළමු කොටම සොම්නස් දොම්නස් කියන අර ඒ දෙන්නගේම නැති කරලා සෝමනස්සයත් දෝමනස්සයත් නැති කරලා දුකක් නැත්තා වූ සැපත් නැත්තා වූ උපේක්ඛා ඒකාග්‍රතා කියන අංග දෙකින් යුක්ත පස්වෙනි රූපාවචර ධ්‍යාන කුසල් සිත උපදවා ගන්නවා. ඒ කියන්නේ මෙතනදී
සොම්නස් දොම්නස් කියන දෙන්නාගේම ස්වභාවය නැහැ. එතකොට දුකත් නැති සැපත් නැති උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් තමයි මේ රූපාවචර පස්වෙනි ධ්‍යාන කුසල්සිත හටගන්නේ. අන්න එතකොට ඒක නිසා මේකට කියනවා පස්වෙනි රූපාවචර ධ්‍යාන කුසල්සිත කියලා. පස්වෙනි ධ්‍යානය කියලා තමයි මෙතනදී විස්තර කරන්නේ. මෙන්න මේ විදිහට අර කලින් ධ්‍යාන හතරටම වඩා ඊ타ත්ම සියුම් මේ කියන අවස්ථාව මෙතනදී අර කියන මේ ප්‍රණීත ස්වභාවයට අරටත් වඩා මෙතන ඊ타ත්ම ස්වභාවයක් තියෙන උපේක්ඛා ස්වභාවයකින් යුක්තයි. අර කියන දුක දුරු කිරීමෙන් ඒ කියන්නේ සිත එකඟ වුණාට පස්සේ අර සැපයත් කියන දුකත් කියන මේ දෙකම දුරු කිරීමෙන් පස්සේ හටගන්නා වූ උපේක්ඛා ඒකාග්‍රතාව කියන අංග දෙකින් යුක්තව තමයි මේ පස්වෙනි රූපාවචර ධ්‍යාන කුසල්සිත උපදවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි අද අපිට මේ රූපාවචර කුසල්සිත පහ ගැන විස්තර කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. අද අපි සාකච්ඡා කළේ රූපාවචර සිත් 15ක් තියෙනවා. ඒ සිත් 15න් රූපාවචර කුසල්සිත පහ ගැන විතරයි ඔන්න අද අපි සාකච්ඡා කළේ කතා කළේ. ඔය විදිහට තමයි මෙන්න මේ කාරණාව පිළිබඳව අපිට දැනගන්නට තියෙන්නේ. මම හිතනවා පින්වත් පිරිසට හොඳට මේ කාරණය පිළිබඳව තේරෙන්නට ඇති, වැටහෙන්නට ඇති මේ කාරණය මොන වගේ එකක්ද කියලා, මොන වගේ දෙයක්ද කියලා. අපි ඊළඟ සතියේදී රූපාවචර විපාකසිත පහත්, රූපාවචර ක්‍රියාසිත පහත් කියන මේ කාරණා ටික ඉගෙන ගනිමු. ඒ වගේම ධ්‍යානසිතක් උපදවා ගන්න කොහොමද කියන එකත්, ඒ වගේම ධ්‍යානයක් ලබන්නට බෑ හැම කෙනෙකුටම ඒ සඳහා අවශ්‍ය වටපිටාවක් සකස් වෙලා තියෙන්න ඕනේ, සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ. ඒ කාරණා පිළිබඳවත් අපි ලබන සතියේදී මේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළදී කතා කරගනිමු, ඒ ගැන දැනගනිමු. අද දවසේ අපි මේ දහම් කාරණාව මේ කාලයක් තුලම පින්වත් පිරිසත් එක්ක දැන් මේ සාකච්ඡා කළා දැනගත්තා. ඉතින් මේ සාකච්ඡා කර දැනගත්තා වූ මේ කාරණාව පිළිබඳව අද දවසේ අපි නිමාවටපත් කරනවා අද සදහම් වැඩසටහන. මේ සදහම් වැඩසටහන අද නිමාවටපත් කරමින් මේ කාලය තුල ජනිත කරගත්තා වූ සියලු කුසල ධර්මයන් පින්වත් හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියන අදහසින් යුතුව සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුවපත් වේවා.